සමාජ සංගායනා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි කවුරුත් උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්මයයි හැමදිනම මේ වෙලාවේදී ශ්‍රවණය කරගන්නට යෙදෙන්නේ. භාග්‍යතුන් වහන්සේ නමකගේ ලෝකේ පහළ වීම ඊටාම දුර්ලභ කාරණාවක්. ඒ උතුම් දුර්ලභ බුද්ධෝත්පාදය සම්පූර්ණ වුණ කාලයකයි අපි හැමදිනම මිනිසුන් හැටියට හිතන්නට පුළුවන් මනසකුත් ඇතිව සද්ධර්ම ශ්‍රවණයට ලැබෙන වටපිටාවකුත් ඇතිව උත්පත්ති ලැබලා තියෙන්නේ. පින්නතුනේ මීට වඩා වටිනා අවස්ථාවක් අපිට ආයෙ ලැබෙන්නේ නැහැ. මේ තමයි අපිට ලැබුණු වාග්ය සම්පන්නම වටිනාම අවස්ථාව. ඒ නිසා මේ මනුස්ස ආත්ම භාවයක් ලැබිලා මේ වටපිටාව සියල්ලම සම්පූර්ණ වුණ අද දවසේදී අපි අප්‍රමාදී විය යුතු වෙනවා. ඒ අප්‍රමාදී වීම කියන එක අමත පදං එක අමෘතයට නැතිනම් මෘත්‍යු සංඛ්‍යාත දේ නැති ඒ උතුම් නිවනට තවත් නමක්. ඒ නිසා අප්‍රමාදයේ කියන දෙයට පත්වන්නට අපි කවුරුත් උත්සාහවත් වන්නට ඕනේ. අප්‍රමාදයේ තුල කෙනෙකුට ලැබිය හැකි වටිනාම දේ වටිනාම සම්පත්තිය ලබන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකයේ එකම ධර්මයක් පිළිබඳව කතා කරනවා නම් අප්පමාදෝ කුසලේසු ධම්මේසු කියලා දේශනා කරනවා. කුසල ධර්මයන් පිළිබඳව තියෙන අප්‍රමාදී බව කියන එක. ඒ අප්‍රමාදී බව තුළ අපිට පුළුවන්කම තියෙනවා අකුසල ධර්මයන් ඉවත් කරලා දාලා අපේ හිත දියුණු කරන්නට වඩන්නට. යම්කිසි දෙයක් දියුණු කළොත් භාවිත කළොත් මහත්ම අර්ථය ගෙනල්ලා දෙනවා නම් හිත තරම් දියුණු කරපු දෙයක් මහත්ම අර්ථය ගෙනල්ලා දෙන වෙනත් දෙයක් ඇත්තේ නැහැ. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං එවං භාවිතං මහතෝ අත්ථාය සංවත්තති යත ඉදම් භික්කවේ චිත්තං භික්කවේ භාවිතං මහතෝ අත්ථාය සංවත්තති. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ විදිහට මහණෙනි මේ හිත තරම් එකම ධර්මයක්වත් මම දකින්නේ නැහැ. මේක දියුණු කළොත් ලෝකෙ ගෙනල්ලා දෙන්න පුළුවන් මහත්ම අර්ථය ගෙනල්ලා දෙන. ඒ හිත තමයි ලෝකේ දියුණු කළොත් වැඩුවොත් මහත්ම අර්ථය ගෙනල්ලා දෙන එකම ධර්මය. ඒ වගේම තමයි අනර්ථය ගෙනල්ලා දෙන්නටත් නොවැඩූ සිත තරම් පුළුවන්කම තියෙන හැකියාව තියෙන වෙනත් දෙයක් නැති තරම්. එහෙනම් හිත කියන දේ තමයි පින්නතුනේ අපි දියුණු කළ යුත්තේ. හිත කියන ධර්මයේ තමයි අප විසින් වැඩි යුතු බවටපත් වෙන්නේ. හිත දියුණු කරගන්නකොට හිත වඩනකොට අපිට තේරුම් ගන්නට වෙනවා පින්නතුනේ හිතේ පවතින මේ නොයෙක් කෙලෙස් සමුදාය පිළිබඳව. මොකද මේ කෙලෙස් ධර්මයන් නිසා තමයි සත්වයා කෙලෙසෙන්නේ, සත්වයා පීඩාවටපත් වෙන්නේ. ඒ නිසා මේ ක්ලේශ ප්‍රහාණය කියන දේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. ක්ලේශ ප්‍රහාණයට ඇති මඟ අවබෝධ කළා. එහෙනම් මේ කෙලෙස් ධර්මයන්ගෙන් හිත ගලවා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව හොයලා බලනකොට ඒ කෙලෙස් ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය, ඒ දේවල් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, කෙනෙකුගේ ජීවිතයට කොහොමද මේ දේවල් බලපාලා තියෙන්නේ කියන කාරණාව පිළිබඳව අපිට ප්‍රධාන ලෙස මේක හිතලා බලන්නට සිද්ධ වෙනවා.
පින්නතුනේ කෙලෙස් ධර්මයන්ගෙන් යම්කිසි කෙනෙකුගේ හිත මැඩගත්තට පස්සේ එයාට ඇත්ත කියන කාරණාව යථාර්ථය කියන්නේ මොකද්ද කියන එක දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. රත්තෝ කුත්තං නජානාති රත්තෝ කුත්තං නපස්සති. මේ ලෝකේ රාගයෙන් රත්තුන පුද්ගලයා කුත්තං නජානාති කිසිම දෙයක් දැනගන්න පුළුවන් කමක් නැහැ. ඔව් හොඳ නරක අර්ථය අනර්ථය කිසිම දෙයක් නපස්සති බලන්නෙත් නැහැ. ඒ නිසා සත්‍ය රාගයෙන් රත් වුණාට පස්සේ නොඑක් අකුසල් කරනවා තමන්ට අහිත පිනිස පවතින ලෝකෙට අහිත පිනිස පවතින නොඑක් කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම තමයි කුද්ධෝ කුත්තං නජානාති ද්වේෂය ඇති වුනහම තරහව ඇති වුණාට පස්සේ තමන් ඇති කරගන්න තීරණේ තමන් ගන්න තීරණේ හොඳ නරක පේන්නේ නැහැ. එතකොට කුද්ධෝ කුත්තං නපස්සති ඔහු ඒක කිපුණාට පස්සේ කිසිම දෙයක් දකින්නෙත් නැහැ. ඒ නිසා ඔහු නොඑක් व्यसනයන්ටපත් කරගන්නවා. තමාවත් व्यसනයටපත් කරගන්නවා අනුන්ටත් व्यसනයේ පිණිස පමුණුවනවා. ඒ විදිහටම තමයි මෝඩ පුද්ගලයා තමන්ටත් අනුන්ටත් අනර්ථයේ පිණිසම හැසිරෙනවා. ඉතින් පින්නතුනි මේ ධර්මයන් අකුසල මූල කියලා කියන්නේ සියලු අකුසලයන්ට මූලිකත්වයේ ගන්න ප්‍රධාන වන දේවල් තමයි මුල් වන ධර්ම තමයි මේ ලෝභ, ද්වේෂ, මෝහ කියලා කියන්නේ. මේ අකුසල මූලයන් අකුසල කර්මයන් බවට පත් වුණාට පස්සේ බොහොම ඒවා බල සම්පන්නව කෙනකෙනාට දුක උපදවන්නට පුළුවන් තැනටපත් කරනවා. ඒ නිසාම තමයි මේ අකුසල ධර්මයන්ගේ උත්පාදය අකුසල ධර්මයන්ගේ හට ගැනීම සිද්ධ වෙන තැනම අපි ඉවත් කරලා දාන්නට ඕනේ. පින්නතුනි බුද්ධ ශාසනය කියන එක ඊටාම නුවණින් ප්‍රඥා සම්පන්නව තේරුම් ගන්න තියෙන දෙයක්. ඒ නුවණ නැත්තම් ප්‍රඥාව නැත්තම් මේක තේරුම් ගන්නවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද මේ ශාසනය අර අපිට එන දෙයට උත්තර හොයන එකක් නෙමෙයිනේ. ඒ කියන්නේ දැන් බල්ලෙක් වගේ සතෙකුට ගලකින් ගැහුවොත් එහෙම ඒ සතා ගල දිහා බලලා ඒකට ප්‍රතිචාර දක්වනවා එක්ක දුවනවා එක්කෝ ඒකට ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඔහු ක්‍රියාත්මක වෙන්නේ ඒ ආකාරයට. එතකොට සිංහෙක් වගේ සතකට ගලක් ගැහුවොත් ඒ සතා බලනවායි කියනවා මේ ගල ආවේ කොහෙන්ද කියලා. අන්න ඒ වගේ මේ නුවණැති කෙනෙක් එමත් නැතිනම් සත්පුරුෂයෙකුගේ ලක්ෂණය තමයි පින්නතුනේ ප්‍රඥාවන්තයෙකුගේ ලක්ෂණය තමයි යම් කිසි දෙයක් ඇති වුණා නම් ඔහු ඇති වුණ හේතුව පැත්ත බලලා හේතුව පැත්තෙන් තමයි ඒ දේ නැති කරන්න හේතුව නැති කරලා තමයි ඒ ප්‍රතිඵලය නැති කරන්න උත්සාහවත් වෙන්නේ. එහෙම නැතිනම් ඒකේ උඩින් විතරක් ඒක සිඳලා දාලා ඒක නැති කරන්න පුළුවන් කියලා නුවණැත්ත පිළිගන්නේ නැහැ. යම් කිසි විදිහකින් ගහක් අපිට කපන්න අවශ්‍ය නම් නැවත නැවත දලුලන ගහක් මේ ගහේ අතු කැපුවා කියලා දලු ටික සිඳලා දැම්මා කියලා මේ ගහේ කඳ කැපුවයි කියලා මේ ගහ විනාශ කරන්න පුළුවන් කමක් නැහැ. මේ ගහ නැවත දලු දානවා. යථාපි චින්නෝපි රුක්ඛෝ පුනරේව රෝහති. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මේ ගහ කැපුවත් මේ කපපු ගහ පුනරේව රෝහති නැවතත් වැඩෙනවා. එවන් තණ්හා අනුසේ 97 ඒ විදිහට මේ තණ්හාව කියන එක අනුසේ මට්ටමින් සින්දේ නැත්තම් නිබ්බත්ති දුක්ඛ විඳප්පුනප්පුනම් මේ දුක නැවත හට ගන්නවා. ඒ නිසා මේ මුල කියන දේ තමයි අපි සිඳලා දාන්නට ඕනේ. ඒ නිසා යථාපි මූලේ අනුපද්ද වේදල්හි මේ මුල අනුපද්‍රිතව තිබුණොත් එහෙම අර ගහ සින්දට වැඩක් නැහැ ඒක නැවත දලු දානවා. ඒ නිසායි ඒක මුලින්ම සාරලා දාන්නට ඕනේ. ඒ කියන්නේ මේ ශාසනයේ ඉලක්කගත වෙන්නේ යම්කිසි ප්‍රතිඵලයක් ඉපදවීම පිණිස මූලික වුණ හේතුව දුරු කරන්නට තමයි මේ ශාසනය උත්සාහවත් වෙන්නේ. එතකොට දැන් හේතු දිහා බලනකොට කෙනෙකුට එච්චරම අර ප්‍රතිඵලයේ තරම්ම දේවල් පේන්නේ නැහැ. ඒ කියන්නේ අපි උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ඇතුලේ තියෙන මුල කියන එක අපිට වැහිලානේ තියෙන්නේ. ඒක අර උඩට මතුවෙලා අතු ඉති ගිහිල්ලා බෙදිලා තියෙන ගහ තරම් බලනකොට පේන්නේ නැහැනේ මුල කියන එක. හැබැයි ওই මුල ඇතිතාක් ඔය ගහ හදනවා කියන ගහ නැවත දලු දානවා කියන ගතියක් තියෙනවා. අන්න ඒ වගේ තමයි පින්නතුනේ මේ හේතු ටික මේ ශාසනයේ බොහොම ගැඹුරින් නැති කරන පැත්ත ගැන කතා කරන්නට වෙන්නේ. මොකද ওই හේතු ටික බොහොම සියුම්. ඒක නුවණින් දකින්නට වෙනවා මොන දේ මතද මේ දේවල් ඇති උනේ කියලා. ඒක දැක්කොත් විතරයි පින්නතුනේ මේක නැති කරන්න පුළුවන්කම තියෙන්නේ.
එහෙම නැති වුණොත් මේක නැති කරන්න පුළුවන් කමක් නැහැ. නැති කරන්න පුළුවන් කමක් නැහැ කියලා කියන්නේ ඒක ආපහු දලු දානවා කියන එක. ඒ නිසා මේ ශාසනය කතා කරන්න පින්නතුනේ රාග දේශ මොහ. එහෙම නැතිනම් ලෝභ දේශ මොහ කියන ටික නිකම්ම යටපත් කරලා දාන එකක් පිළිබඳව නෙමෙයි. රාගක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ නිබ්බාණං කියලා කියනවා. රාගය ක්ෂය වූ බව, ද්වේෂය ක්ෂය කළ බව, මෝහය ක්ෂය කළ බව තමයි නිර්වාණය. එතකොට මේ රාගක්ෂය, දෝසක්ෂය, මෝහක්ෂය නිවන නම් අපිට කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ රාගය දුරු කිරීම කියන කාරණාව විතරයි පදනම වෙන්නේ, දෝෂය දුරු කිරීම විතරයි කියන එක. ඒකට හේතුව තමයි රාගය දුරු කරන්නට, දෝෂය දුරු කරන්නට, මෝහය දුරු කරන්නට කියලා නෙමෙයි ප්‍රතිපදාව කියන දේ පෙනෙන්නේ. ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයනේ. දැන් නිර්වාණය තමයි රාගය දුරු වුණ බව, දෝෂය දුරු වුණ බව, මෝහය දුරු වුණ බව. එහෙනම් ඒ ප්‍රතිපදාව තුළ ලබන ඒ ප්‍රතිඵලය ඒක. ප්‍රතිපදාව බවට පත්වන පින්නතුනි සම්මා දිට්ඨිය මූලික කරගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ඒ මග ගමන් කරන කෙනෙකුට තමයි පුළුවන්කම තියෙන්නේ අර රාගක්ෂය, දෝසක්ෂය, මෝහක්ෂය කියන ඒ ප්‍රතිඵලය නැතිනම් ඒ ප්‍රතිඵලය උපදව ගන්නට මූලිකම දේ ඒ සාරය උපදව ගන්නට පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ නිසා අපි විමසා බලන්නට ඕනේ එතන යථාර්ථය. එහෙම නැතිනම් සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? යථාර්ථවාදී දැක්ම කියන්නේ මොකද්ද කියන කාරණාව මෙතනදී විමසලා බලන්නට ඕනේ. මේක විමසනකොට පින්නතුනේ අපිට සංයුක්ත නිකායේදී බොහොම ලස්සන සූත්‍රයක් හම්බෙනවා. මේ සූත්‍රේ නම ආසිවිසෝපම සූත්‍රය. මේ පින්නතුන් අහලත් ඇති. ආසිවිසෝපම සූත්‍රය කියලා කියන්නේ ආසිර් විෂ කියලා කියන්නේ මේ සර්ප විෂ කියන එකනේ. එතකොට මේ එක මිනිස්සෙකුට සර්පය 4 දෙනෙක් ලැබෙනවා පෝෂණය කරන්නට කියලා. මේ සර්පය 4 දෙනා ඝෝර විෂ තියෙන ඉතාමත් භයංකර වුණ සර්පය 4 දෙනෙක්. ඉතින් මේ සර්පය 4 දෙනා කලින් කලට නැගිටවන්නට ඕනේ, කලින් කලට පෝෂණය කරන්නට ඕනේ. ඔවුනට අවශ්‍ය දේ ආහාර ප්‍රාණ ප්‍රතිපහසුකම් මේ දේවල් හොඳට සපයන්නට ඕනේ, නිදි කරවන්නට ඕනේ. මේකට හොඳට අපෝපස්ථාන කරන්නට ඕනේ. එකකට හරි උපස්ථාන කරන්න බැරි වුණොත් මොකද වෙන්නේ? එකකට හරි උපස්ථාන කරන්නට බැරි වුණොත් එක සර්පේකට හරි සලකන්න බැරි වුණොත් එහෙම ඔහු දෂ්ට කරනවා. ඔහු දෂ්ට කළොත් මරණයට මරණ මාත්‍ර දුකකටපත් වෙනවා. අන්න ඒ නිසා සිද්ධ වෙනවා ඔහුට මේක රැක ගන්න, මේකට උපස්ථාන කරන්න. ඉතින් නුවණැති කෙනෙක් ඉන්නවා, මේ නුවණැති කෙනාට දැනගන්න ලැබෙනවා මේක කරලා හරියන්නේ නැහැ. ඔහු සර්පය 4 දෙනාට උපස්ථාන කරන එක මේක කර කර හිටියොත් එහෙම හරියන්නේ නැහැ කියලා ඔහු සර්පය 4 දෙනාගෙන් බයටපත් වෙලා මෙයා සර්පය 4 දෙනා අතහැරලා දාලා පැනලා යනවා. පැනලා යනකොට නුවණැත්තෙක්ගෙන් අහන්න ලැබෙනවා ඔබ ඔතනින් පැනලා ගියාට ඔබව හොයාගෙන වදකයෝ 5 දෙනෙක් එනවා. වදකයෝ 5 දෙනෙක් එනවා. වදකයෝ 5 දෙනාට හම්බුනොත් එහෙම ඔබව නසනවා, ඔබව විනාශ කරනවා. ඒකින්ද ඔවුන්ගෙනුත් බේරෙන්න කියලා. ඊට පස්සේ අර සර්පයෝ 4 දෙනාගෙන් බයටපත් වුණ මේ පුද්ගලයා අර වදකයෝ 5 දෙනාටත් බය වෙලා ඒ 5 දෙනාගෙනුත් මිදිලා යන්න පුළුවන් පැත්තට යනවා. එහෙම යනකොට ඔහුට දැනගන්නට ලැබෙනවා තවත් එක වදකෙක් ඔසවාගත් කඩු ඇතිව ඔබ පසුපස්සේ හඹාගෙන එනවා. ඇතුළත හැසිරෙන මේ වදකයා යම් තැනකදී ඔබව දැක්කොත් ඒ තැනම ඔබව දෙපළු කොට දමනවා. ඔබව හිස ගසා දමනවා. ඒ නිසා 6 වෙනි වදකයාගෙනුත් බේරෙන්නට කියලා. ඉතින් අර සර්පය 4 දෙනාගෙනුත් බේරිලා ඊට පස්සේ අර වදකයෝ 5 දෙනාගෙනුත් බේරිලා අර 6 වෙනි වදකයාගෙනුත් බේරිලා මේ කෙනා යනකොට මෙයාට හම්බෙනවා හිස් ගමක්. හිස් ගමේ ගෙවල් ගොඩාක් තියෙනවා, හැමදේම හිස්. ඒ වගේම අල්ලනවා නම් මොනවා හරි දෙයක් හිස් වූවක්ම අල්ලනවා. භාජනයක් තිබුණොත් මේකෙත් හිස් මොනවත්ම ඇත්තේ නැහැ. ඉතින් මේ හිස් ගමේ ඉන්නකොට මෙයාට තව කෙනෙක් ඇවිල්ලා කියනවා මේ ගම තව ටිකකින් මම් පහරන හොරුන්ගෙන් පැහැරීමට ලක් වෙනවා. මම් පහරන හොරු ඇවිල්ලා මේ ගමට කඩා වදිනවා. ඒ වෙලාවට මෙතන හිටියොත් ඔබට මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම් පහරන හොරුන්ටත් ඔබ හසුවන්නට එපා කියලා. සර්පය 4 දෙනාටත් වදකයෝ 5 දෙනාටත් 6 වෙනි වදකයාටත් බය වුණ මේ පුද්ගලයා මම් පහරන හොරුන්ටත් බයයි. එතනිනුත් පැනලා යනවා. එතනිනුත් පැනලා යනකොට එක ගංගා තීරයකට එනවා. එතකොට එක
ජලාශයක් ලැබෙනවා. ඔහු කල්පනා කරනවා මේ පැත්තේ හිටියොත් නම් මරණයට පත්වන්නට සිද්ධ වෙනවා. මේකෙන් එතරට කොහොම හරි ගියොත් නම් මට මේ මරණයටපත් වෙන්නේ නැතුව මේකෙන් බේරෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ පැත්ත බය සහිතයි. එහා පැත්තේ නම් නිර්භය ස්ථානයක් තියෙනවා. බය නැති තැනක් තියෙනවා. ඒ නිසා මම එහා පැත්තට යන්නට ඕනේ කියලා පුළුවන් විදිහට දඬු කෑලි ටිකක්, පරඬල් කෑලි ටිකක් හොයාගෙන, වැල් කෑලි ටිකක් හදාගෙන, පහුරක් සකස් කරගෙන අර එතර පෙනෙන දූපත කරා ඔහු යනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ ලස්සන උදාහරණ කතාවෙන් මේ උපමා කතාවක් තමයි දේශනා කරන්නේ. මේකෙන් අපි නිවන් ප්‍රතිපදාව සඳහා අපි කළ යුතු මානසික මෙහෙයුම කුමක්ද කියන කාරණාව පිළිබඳව මනවින් පැහැදිලි කරනවා. අපි කළ යුතු මානසික මෙහෙයුම කුමක්ද කියන එක. පින්නතුනි නිවන් දකින්න කැමති කෙනෙක් කළ යුතු විශේෂ මානසික මෙහෙයුමක් තියෙනවා. ඒ මානසික මෙහෙයුම සඳහා ඒ මානසික මෙහෙයුමේ ක්‍රියාකාරීත්වය කොහොමද කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මේ උපමා මගින් උදාහරණ මගින් අපට දේශනා කළේ. ඉතින් මෙන්න මේ උදාහරණ දිහා විමසලා බලනකොට බුදුරජාණන් වහන්සේ මේක උපමා උපමේ ගලපා දේශනා කරනවා. මහණෙනි මේ සර්පය 4 දෙනා කිව්වේ වෙන එකකට නෙමෙයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා ධාතුවට. එතකොට මේ සතර මහා ධාතුවෙන් යුක්ත මේ කයක් මම කියලා ගත්ත පුද්ගලයාට මේකට හරියට උපස්ථාන කරන්නට සිද්ධ වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා සතර මහා ධාතුවට උපස්ථාන කරන්නට සිද්ධ වෙනවා. එක සර්පයෙක් හරි කිපුණොත් ඒ කියන්නේ ඔබ අර අනික් දේවල් වලට කියන්නේ සමව පවත්වා ගන්නකොට එකක් විතරක් විෂමව පැවැත්වුවොත් එහෙම එතකොට මොකද වෙන්නේ? ආපෝ ධාතුව පැත්ත කිපුණොත් ඔන්න ඔබ රෝගී වෙලා ඒ හේතු කරගෙන එක්ක ඔබට දුකටපත් වෙන්නට වෙනවා, මරණයටපත් වන්නට වෙනවා, නැතිනම් මරණය හා සමාන දුකකටපත් වන්නට වෙනවා. තේජෝ ධාතුව වැඩි වුණොත් ඒත් මරණයට හෝ මරණ මාත්‍ර දුකකටපත් වන්නට වෙනවා. වායෝ ධාතුව වැඩි වුණොත් ඒත් ඒ විදිහටමයි. පඨවි ධාතුව අධිමත් වුණොත් වැඩි වුණොත් ඒත් ඒ විදිහටමයි. ඉතින් මේ සතර මහා ධාතුව යුක්ත කයක් පුද්ගලයෙක් මම කියලා ගත්තට පස්සේ මේක කවන්න, පොවන්න, වෙලාවට මේක පරිහරණය කරන්න, රැක ගන්න, ලෙඩ නොවි පවත්වා ගන්න, හොදලා පැත්තකින් තියන්න. එතකොට ඔබට සිද්ධ වෙනවා සෑහෙන ක්‍රියාකාරීත්වයක් මේකත් එක්ක ඔට්ටු වෙවි කරන්න. එක තැනකින් හරි ඔබට මේක බැරි වුණොත් එහෙම ඒ හේතු කරගෙන එක්ක ඔබට දුකටපත් වෙන්න සිද්ධ වෙනවා, නැතිනම් ඒහා මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා, නැතිනම් මරණ මාත්‍ර දුකකට හෝපත් වෙන්න සිද්ධ වෙනවා. ලෙඩවීම කියන දුක හෝ ඔබට උරුම වෙනවා. අන්න ඒ නිසා මේකට සලකන්න වෙනවා ඔබට හොඳට. එතකොට ඒ විදිහට මේකට සලකගෙන යනකොට නුවණැති කෙනෙකුට දැනගන්න ලැබෙනවා මේ ධර්මයේ. ධර්මයේ පිළිබඳව දැනගන්න ලැබෙන ඔහු කල්පනා කරනවා මේක නෙමෙයි මිදෙන්න තියෙන මග. මේ කය රැකගෙන හිටිය කියලා හැමදාම, මේ කය පෝෂණය කළා කියලා හැමදාම මේකෙන් විතරක් නම් විමුක්තිය ලබන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද ප්‍රශ්නේ තියෙන්නේ මෙතන නෙමෙයි. මේක ඇවිල්ලා මේ කය මම කරගත්ත කම තුල විඳින මේ දුක ප්‍රතිඵලයක් විතරයි. ඒ නිසා මේකෙන් මිදෙන්නට ඕනේ. ඔහු ප්‍රතිඵලය හොයාගෙන සම්මර්ෂණය කරනවා. ඔහුගේ මානසික මෙහෙයුම පටන් ගන්නවා. ඔහුගේ මානසික මෙහෙයුම පටන් ගන්නකොට ඔහු මේ කය මම මගේ කියලා හිතන්නේ නැහැ. කය මම මගේ කියලා හිතන්නේ නැතුව ඔහු ඒක අනාත්ම ධර්මතාවයක් විදිහට දකිනවා. අනාත්ම ධර්මතාවයක් විදිහට දකිනකොට ඔහුට ලැබෙන කොටස් දෙකක්. ඒ තමයි නාම රූප ධර්මයන්. තව විදිහකින් කියනවා නම් ස්කන්ධ ධර්මතා, නාම ධර්මතා හතරකුත් රූපයත් කියන මේ පංච උපාදානස්කන්ධ ධර්මය ඔහුට දකින්න පුළුවන් වෙනවා. මෙන්න මේ පංච උපාදානස්කන්ධ ධර්මයට තමයි පින්නතුනි වදකියෝ 5 දෙනෙක් කියලා කිව්වේ. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මෙන්න මේ උපාදානස්කන්ධ පංචකය. එතකොට මේ උපාදානස්කන්ධ පංචකය උපමා කරනවා වදකයෝ 5 දෙනෙකුට. ඒකට හේතුව තමයි මේ ටිකෙන් වදයක් තමයි පත් කරන්නේ. නැතිනම් මේ ටික ඔක්කොම එකතු වුණාට පස්සේ බන්ධනයක් වදයක් තමයි එතන ගොඩ නැගෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාම රූප ධර්මතා ටික යම් තැනක පවතිනවා නම්, මේ උපාදානස්කන්ධ සංයුතිය යම් තැනක තියෙනවා නම් පින්නතුනේ එය උපාදාන කර ගැනීම වශයෙන් චන්දරාගය ඇති වෙනවා. චන්දරාගය ඇති වෙලා දුක කියන දේ උපද්දනවා. එතකොට ඔබට ලෝකයේ එක එක විදිහට දකින්න පුළුවන්කම තියෙනවා. ඔබට ලෝකය, සත්වයෝය, පුද්ගලයෝ, අම්මා තාත්තා, දුව පුතා, නෑදෑ හිතවත්තු
කැමැති අකමැති දේවල් විදිහට දකින්න පුළුවන්කම තියෙනවා. දැන් මේ විදිහට දකින්න තැනක තියෙන්නේ ස්කන්ධ පංචකයක්. ස්කන්ධ පංචකය පිළිබඳව දන්නේ නැහැ. දන්නේ නැතිකම නිසා පින්නතුනේ ඔබට පැනලා යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ දේවල් මග හරින්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ දේවල් මග හරින්න බැරි කම නිසා මොකද වෙන්නේ? මේ දේවල් වල ග්‍රහණයට ඔබ නතු වෙනවා. අර වදකිය පස් දෙනාට ඔබ හසු වෙනවා. වදකිය පස් දෙනාට හසු වුණා කියලා කියන්නේ මොකද්ද? මේ ස්කන්ධ පංචකයට ඔබ හසු වුණා කියන එක නෙමෙයි කියන්නේ. ස්කන්ධ පංචකයට හසු වුණා කියලා කියන්නේ පින්නතුනේ වෙනස් වෙන රූපය වෙනස් වෙනවා. වෙනස් වෙන නාම ධර්මතා වෙනස් වෙනවා. ඒවා වෙනස් වෙනකොට ඔබට පේන්නේ මොකද්ද? ඔබට පේන්නේ අම්මා නැති වුණා, තාත්තා නැති වුණා, දුව පුතා නැති වුණා. මේ විදිහට තමයි පේන්නේ. දැන් ඔබ බලාපොරොත්තු වෙන ලෝකේ ඔබට ලැබෙන්නේ ඔබ කැමති දේවල් ඔබට ලැබෙන්නේ ඔබ කැමති ඔබ බලාපොරොත්තු වෙන ලෝකය ඔබට නොලැබී යනකොට පිනතුනේ ඔබේ ජීවිතේට දුක, ඔබේ ජීවිතේට වෙහෙස, ඔබේ ජීවිතේට විඩාව කියන දේවල් ඇති වෙනවා. මේ දේවල් ඇති වෙනකොට ඔබට අඬන්න වැළපෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ දේ උරුම කලේ පිනතුනේ ඔය වදකිය පස් දෙනා එහෙමත් නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදානස්කන්ධ ධර්මතා ටික. එතකොට උපාදානස්කන්ධ ධර්මතා ටිකේ යථාර්ථය නොදැක්ක නිසා ඇත්ත ඇති හැටියට ඔබ අවබෝධ නොකළ නිසා පිනතුනේ ඒ දේවල් පිළිබඳව ඔබ සත්‍යය පුද්ගලයය කියලා අසුරු කරගෙන ඒ වදකයන්ට හසු වුණ නිසා තමයි දුක කියන දේ ආවේ. එහෙම දුක් විඳින ඔබට ඒ බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා පෙන්වලා දුන්නා මේ සතුරු වදකිය පස් දෙනෙක් ඔබව නසන්න බලාගෙන ඉන්නවා. ඒ නිසා ඔය සතුරු වදකිය පස් දෙනාගෙන් මිදිලා ඉවත් වෙලා යන්න කියලා. අන්න ඒ අවවාද පිහිටන නුවණැති කෙනා මොකද කරන්නේ? සතුරු වදකිය පස් දෙනාගෙනුත් පැනලා යනවා. සතුරු වදකිය පස් දෙනාගෙන් පැනලා යනකොට කියන්නේ පින්නතුනේ පංච උපාදානස්කන්ධ ධර්මයෙන් ඔහු මිදෙන්නට උත්සාහවත් වෙනවා. පංච උපාදානස්කන්ධ ධර්මයෙන් මිදෙන්නට උත්සාහවත් වෙන්නේ කොහොමද? යම් යථාභූත ධර්මයක් තිබුණා නම්, යථාභූත ලක්ෂණයක් තිබුණා නම්, ඒ යථාභූත ධර්මය, යථාභූත ලක්ෂණය ඒ වූ පරිදි අවබෝධ කරගන්නට ඔහු උත්සාහවත් වෙනවා. එතකොට රූපය ධර්මයක් විදිහටත්, වේදනා සංඥා සංස්කාර කියන ධර්මය ඒ මට්ටමිනුත්, විඥානය කියන එක ඒ මට්ටමිනුත් ඔහු දැනගන්නට අවබෝධ කරන්නට උත්සාහවත් වෙනවා. එතකොට මේ ධර්මයන් ප්‍රත්‍ය ස්වභාවය අනුව මෙනෙහි කරන ඔබට පේනවා රූපය කියන එක හේතු නිසා සකස් වෙන ධර්මයක්. රූපය කියන එක සංකත ධර්මයක්. වේදනාව කියන එකත් හේතු නිසා සකස් වෙන දෙයක්. සංඥාව කියන එකත් හේතු නිසායි සකස් වෙන්නේ. සංස්කාරය සහ විඥානයත් හේතු නිසායි සකස් වෙන්නේ. රූපය කියන එක කබලින්කාර ආහාර ප්‍රත්‍ය නිසා සකස් වෙන දෙයක්. එහෙමත් නැතිනම් කන බොන බත් පාන් කව්පි මුංගට ආදී ආහාරය නිසා මේ කය හැදිලා, කය සකස් වෙලා, මේ ප්‍රසාදවත් රූප හැදිලා, මේ ප්‍රසාදවත් රූපවලට ඒ කියන්නේ ඇහි යෙදුණු උපවත් බවට බාහිර වර්ණ සටහනක් පතිත වෙනවා. අන්න අපිට රූපේ පෙනුණා කියලා අපි කියනවා. මේක තමයි රූපය කියලා කියන්නේ. නැතිනම් රූපස්කන්ධය කියලා කියන්නේ. සතර මහා ධාතුව, සතර මහා ධාතුව නිසා පවතින ඒ වර්ණ රූපේ නැමැති උපාදාය රූපයක් කියන මේකට කියනවා රූපස්කන්ධය කියලා. එතකොට මෙන්න මේ රූපස්කන්ධය පින්නතුනේ අපි කෙනෙක් ආත්මයක් විදිහට වැරදි විදිහට මෙනෙහි කරනවා රූපස්කන්ධය කියන්නේ. රූපස්කන්ධයේ කෙනෙක් ආත්මයක් විදිහට වැරදි විදිහට මෙනෙහි කරන කෙනාට තමයි දැන් මේකේ ඇත්ත දකින්න කියලා කිව්වේ. ඒ කියන්නේ රූපය කියන එක නිකන් හටගත්ත දෙයක් නෙමෙයි. රූපය කියන දේ හැදුනේ මෙන්න මේ විදිහේ කබලින්කාර ආහාරය නිසයි කියලා ඔහු දකිනවා. ඒ නිසා රූපය ඇලෙන්නේ නැහැ. ඔහු රූපයෙන් මිදීම පිණිස රූපය අනාත්ම ලක්ෂණය ඔහු මෙනෙහි කරලා බලනවා. කන බොන බත් පාන් කව්පි මුංගට කියලා කියන්නේ ආත්මයක් නෙමෙයිනේ. කෙනෙක් නෙමෙයිනේ. පුද්ගලයක් නෙමෙයිනේ. එතකොට පුද්ගලයෙක් නොවුණු ඒ ආහාර ටිකක් නිසා පුද්ගලයෙක් හැදෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ ආහාර නිසා හැදෙන්නේ පුද්ගලයෙක් නොවුණු තවත් ධර්මයක්. එමත් නැතිනම් තවත් කබලින්කාර ආහාර ප්‍රත්‍යක්ම තමයි එතන සකස් වෙන්නේ. ඒකෙන් ගේන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුවටම තමයි මේ කබලින්කාර ආහාරය උපකාර වෙලා තියෙන්නේ. තව විදිහකින් කියනවා නම් මේක තමයි රූපය කියලා කියන්නේ. එතකොට පින්නතුනේ මේ රූපය කියන එක මෙන්න මේ විදිහට හේතු නිසා සකස් වුණ දෙයක්.
තව පැත්තකින් සම්මර්ෂණය කරන කෙනෙකුට පේනවා රූපය කියන එක චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥාන. එතකොට ඇසයි රූපයයි නිසා චක්කු විඥානය උපදිනවා කියලා මේ විදිහට මෙනෙහි කරනකොට ඇස සහ රූපය අතර වන ගනුදෙනුව ඔහුට පේනවා. කන සහ සද්දය අතර ඇතිවන ගනුදෙනුව ඔහුට පේනවා. මේ තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. එතකොට රූපස්කන්ධයේ කෙනෙක් නොවන පුද්ගලයෙක් නොවන ධර්මතාවයක්. එතකොට කෙනෙක් පුද්ගලයෙක් නොවන ධර්මතාවයක් ඇති තැනක ආත්ම දෘෂ්ටියක් හටගෙන තියෙනවා අපිට මේ දරුවා මේ අම්මා මේ තාත්තා කියලා. එතකොට අර සතර මහා ධාතු රූපය කෙනෙක් පුද්ගලයෙක් නොවන රූපය අපි අම්මා තාත්තා විදිහට උපාදානයකින් උපාදාන සහගත මනසකින් අපි ඇසුරු කරනවා. අන්න ඒ උපාදාන සහගත මනසින් ඇසුරු කරනකොට තමයි අපිට ඒක දුක් පිණිස පැවතිලා තියෙන්නේ. මෙහෙම දැකලා ඔහු අර උපාදානස්කන්ධ පහට හසු නොවන තැනකට ඔහු පැනලා යනවා. ඔහු පැනලා යනකොට ඔහුට දැනගන්නට ලැබෙනවා තවත් වදකෙක් ඔබව හොයනවා. ඒ තමයි අර ඇතුළත හැසිරෙන 6 වෙනි ඔසවාගත් කඩු ඇති වදකයා. ඒ කිව්වේ නන්දි රාගයට තවත් නමක්. නන්දි රාගය තමයි 6 වෙනි වදකයා. නන්දි රාගය කියලා කියන්නේ හිතේ ඇති සතුටු වෙන ස්වභාවය සහ ඇලෙන ගතිය. මෙන්න මේ සතුටු වෙන ඇලෙන ගතිය නැතිනම් නන්දිය සහ රාගය කියන මේ දෙකම එකතු කොටගත්ත නන්දි රාගය කියන මේ 6 වෙනි වදකයා අර පස් වදකිය පස් දෙනාම කරන දේත් ඔබට සිද්ධ කරලා දෙනවා. මේ 6 වෙනි වදකයා අර වදකිය පස් දෙනාට හසු වුණ දේම තමයි ඔහු සිද්ධ කරලා දෙන්නේ. ඒකට මේ නන්දි රාගයේ ස්වභාවය තමයි ඔබව ඒ තන අලවා තබනකම ඒ තන ඔබව සිර කොට තබනකම තමයි පිනතුනේ නන්දි රාගයේ ස්වභාවය. එතකොට ඒ නන්දි රාගයේ යම් තැනක යෙදෙනවා නම් ඒකත් ඔහු දුකටපත් වෙනවා. හරියට අර වදකයට හසු වුණොත් එක්කෝ හිස ගැසුම් පාරක් කන්නට වෙනවා. ඒ වගේ මරණයට හෝ මරණ මාත්‍ර දුකකටපත් වීමන සිද්ධ වෙන්නේ. නන්දි රාගයේ යම් කිසි කෙනෙකුගේ මනස තුල යෙදෙනවා නම් ඒ තණ්හාව නිසා ඔහුට මේ ජීවිතයේදී දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. සසර දුකත් ඒ විදිහටම රැස් කරගෙන තබා ගන්නවා. අන්න ඒ නිසා ඔහු 6 වෙනි වදකයාගෙනුත් පැනලා යනවා. 6 වෙනි වදකයාගෙනුත් පැනලා යනකොට ඔහුට හම්බ වෙනවා හිස් වූ ගම. හිස් ගම කියලා කියන්නේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආධ්‍යාත්මික ආයතනයන්ට තවත් නමක් කියලා. ආධ්‍යාත්මික ආයතන කිව්වේ මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ තමන්ගේ කියන පැත්තේ තියෙන නැතිනම් මේ තමන්ගේ කියන පැත්තේ යෙදෙන ආයතන පහක්. ආයතන කියන්නේ මොකද්ද? ආයතනයි කියලා කියන්නේ යම්කිසි කටයුතු සිද්ධ වෙන තැනක් නේ. එතකොට ඇහැ කියන ආයතනයෙන් තමයි රූප බැලීම කියන මේ කටයුතු ටික සිද්ධ වෙන්නේ. ඒකට අපි කියනවා චක්ඛායතන කියලා. එතකොට චක්ඛායතනයෙන් සිද්ධ වෙන්නේ රූප බැලීම නැමැති මේ දර්ශන කෘත්‍ය සිද්ධ කරන්නේ සම්පූර්ණම චක්ඛායතනෙන්. ඒක කරන්නේ නැහැ සෝතායතනෙන්. ඒක කරන්නේ නැහැ ගානායතනෙන්. ඒක කරන්නේ නැහැ ජීවහායතනෙන්, කායායතනෙන්, මනායතනෙන්. ඒක කරන්නේ චක්ඛායතනෙන්. ඒ කියන්නේ රූප පෙනීමට සම්බන්ධයක් තියෙනවා නම් රූප පෙනීමට සම්බන්ධතාවයේ තියෙන්නේ චක්ඛායතනෙන් විතරයි. එතකොට මෙන්න මේ ආයතන කියන ආධ්‍යාත්මික ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආධ්‍යාත්මික ආයතන ටිකට තමයි හිස් ගමක් කියලා කිව්වේ. දැන් අර පැනලා යන කෙනාට හම්බ වෙන දේ තමයි පින්නතුනේ හිස් ගම. හිස් ගම කියලා කිව්වේ මේ ආධ්‍යාත්මික ආයතන කියන්නේ හිස් ධර්මතා ටිකක්. හිස් කියලා කියන්නේ මොනවත්ම ඇත්තේ නැහැ. හිස් කියන්නේ ඒකනේ මොන කිසිම දෙයක් නැති දෙයක්. ඇහැ කියන එකේ කිසිම දෙයක් ඇත්තේ නැහැ. කන කියන එකේ කිසිම දෙයක් නැහැ. නාසය, දිව, කය, මනස කියන මේ ධර්මයන්ගේ කිසිම දෙයක් පවතින්නේ නැහැ. ඒ කිසිම දෙයක් පවතින්නේ නැහැ කියලා කියන්නේ. පිනතුනේ ඇස කියන එක හැම මොහොතකදීම හිස්ව පවතින දෙයක්. ඒක ඇතුලේ ඇහැ කියලා කියන්නේ අම්මා, තාත්තා, දුව පුතා, හොඳ නරක දේවල්, හොඳ නරක දෙකම නැති දේවල්, මේ ලෝකේ තියෙන දේවල් නෙමෙයි ඇහැ කියලා කියන්නේ. ඇහැ කියලා කියන්නේ මොහොතකට ඉපදී ඒ මොහොතේම නැතුව යන දේවල්. එතකොට කන කියලා කියන්නේ හොඳ ශබ්ද නරක ශබ්ද එහෙම දෙයක් එහෙම නෙමෙයි කන කියලා කියන්නේ. ශබ්දය හටගන්න මොහොතේදී තමයි කන තියනවා කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ. ශබ්දය නැත්තම් කන තියනවා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ශබ්දය නැත්තම් කන කියන දේ පණවන්න පුළුවන් කමකුත් නැහැ. එතකොට කන නැතිනම් ශබ්දය ඇහෙන්නෙත් නැහැ. එතකොට මේ
ආයතනය ආධ්‍යාත්මික ආයතනය කියන එක ඇතුලේ කිසිම දෙයක් ඇත්තේ නැහැ. එතකොට නාසයත් එහෙමයි නාසය ඇතුලේ ගඳ සුවඳ ආදී කිසිම දෙයක් ඇත්තේ නැහැ. මේක ඇතුලේ මුකුත් නැහැ. මේක හිස් ගමක් කියලා කිව්වේ. එතකොට දිව, කය, මනස මේ ධර්මයන්ගේ සාරවත් බවක් කිසිම දෙයක් පවතිනවා කියලා වටිනා දෙයක් මේක ඇතුලේ ඇත්තේ නැහැ. හැබැයි මේක තව ටික වෙලාවකින් ගම්පහරන හොරුන්ගේ ග්‍රහණයට ලතු වෙනවා. ගම්පහරන හොරුන්ගේ ග්‍රහණයට ලක් වෙනවා මේ දේ. ඒ කිව්වේ මොකද්ද? ගම්පහරන හොරු කියලා කිව්වේ පින්නතුනේ මේ බාහිර තියෙන ආයතනයන්ට තව නමක්. බාහිර තියෙන ෂඩායතනයන්ට තව නමක්. මොනවද බාහිර ආයතන කියලා කිව්වේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ වලට කිව්වා බාහිර ආයතන කියලා. එතකොට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ බාහිර ආයතනයන් අර ආධ්‍යාත්මික ආයතනයන් හා සමගයදෙනවා. ඒ තමයි කිව්වේ ගම්පහරන හොරු අර හිස් ගමට ඇතුල් වෙනවා කියලා කිව්වේ. එතකොට ආධ්‍යාත්මික ආයතනය කරා බාහිර ආයතන ගැටෙනවා. ඇහැට රූපය, කනට ශබ්දය, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශ, මනසට අරමුණු කියන මේ දේවල් ගැටෙනවා. මේ දේවල් ගැටෙනකොට මේ දේවල් මත ඔබ පිහිටලා සිටියොත් මොකද වෙන්නේ? මේ දේවල් මත පිහිටලා සිටියොත් ආයෙත් ඔබ සසරේ අර ගම්පහරන හොරුන්ගෙත් පිහිටා සිටීම තුළ ඔවුන්ට හසු වීම තුළ ඔබට සිද්ධ වෙන්නේ මරණය හෝ මරණ මාත්‍ර දුක. කය කියන තැන රැඳිලා හිටියත් දුකටපත් වුණ ඔබ සතර මහා ධාතුව කියන තැන එතනින් ගැලවිලා එනකොට ස්කන්ධ කියන වදකිය 5 දිනක් හම්බුණා. ඔබ එතන පිහිටලා හිටියොත් ඒකත් දුක. ඊට පස්සේ නන්දි රාගය හම්බුණා. ඒකත් එක්ක හසු හිටියොත් ඒට හසු වුණ ඒත් මරණය හෝ මරණ මාත්‍ර දුක. ඊට පස්සේ ඔබට හම්බ වෙනවා මේ හිස් ගම කියන එක. හිස් ගමේ හිටියොත් ඔය හොරු මම්පහරන හොරු එනකොට ඔබට එය ඇති බවට හම්බ වෙනවා. ඒකත් ඔබට මරණය හෝ මරණ මාත්‍ර දුකකටපත් වෙන දෙයක්. පින්නතුනි දැන් මේ කෙනාට වෙන විකල්ප ඇත්තේ නැහනේ. මේ කෙනා මොකද කරන්නේ? මෙතනින් පැනලා යනවා. මෙතනින් පැනලා යනවා. පැනලා යනකොට එයාට හම්බ වෙනවා ජලාශයක්. මේ ජලාශය මොනවද? කාම ඕග, භව ඕග, ditthi ඕග, අවිජ්ජා ඕග කියන මේ සැඩ පහරෙන් පෝෂණය ලැබපු මේ ගඟකුයි හම්බ වෙන්නේ. දැන් මේ ගඟ එයා දකිනවා ගඟෙන් මේ පැත්තේ මේ ඉන්න භූමිය බය සහිතයි. ඕන වෙලාවක අර දේවල් වලට හම්බෙන්න පුළුවන්, හසු වෙන්න පුළුවන්කම තියෙනවා. ඊතර මේක ඊතර වුණොත් මේ වතුරෙන් මම ගිහිල්ලා ඊතරකට ගියොත් ඊතර බය රහිතයි. එහෙම මොනවත් ඇත්තේ නැහැ. ඒ නිසා මම ඊතර වෙන්නට ඕනේ. දැන් ඊතර වෙන්න දෙයක් ඇත්තේ නැහැ. ඔහු තනකොළ ටිකක් හොයාගෙන, ලී දඬු හොයාගෙන, ඔහු පහුරක් බැඳගෙන ඒ පහුර තුල ඔහු ඊතර වෙන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නවා. එතකොට ඒ වගේ අර කාම ඕග, භව ඕග, ditthi ඕග, අවිජ්ජා ඕග නැමැති සැඩ පහරෙන් පෝෂණය ලබන මේ මහා ජල ප්‍රවාහය තරණය කිරීම සඳහා ඔහු ආර්ය ශ්‍රාංගික මාර්ගයේ නැමැති මේ පහුර පාවිච්චි කරනවා, පහුර සකස් කරගන්නවා. ඔහු තමන්ගේ දෘෂ්ටිය ඉස්සෙල්ලාම නිවැරදි කරගන්නවා, සංකල්පනාව, වචනය ආදී හදා ගන්නවා. කොටින්ම කියනවා නම් දර්ශනය, ප්‍රඥාව ඇති කරගන්නවා. ඊට පස්සේ සීලයක පිහිටා සිටිනවා. සමාධියක හිත වඩනවා. අර ප්‍රඥාව දක්වා ඔහු ගමන් කරනවා. සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව ඔහු පූර්ණේ කරනවා. පූර්ණේ කරලා ඔහු අර කාම ඕග, භව ඕග, ditthi ඕග, අවිජ්ජා ඕග ටික තරණය කරලා ඔහු මේ ගොඩබිමට පමිනෙනවා බය රහිත භූමියට. එතකොට මේ ඕගයෙන් ඊතර උන ඒ පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ ඕග තරණය කළ බ්‍රාහ්මණයායයි කියලා නම් කරනවා. නැතිනම් රහතන් වහන්සේ කියලා කියනවා. ඒකට මේ උපමා උපමේය ධර්මයන්ගෙන් පින්නතුනේ ඊටාම වටින, ඊටාම ගැඹුරු ධර්ම කාරණාවක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ. පින්නතුනේ මේ ධර්ම කාරණාව පිළිබඳව අපි නුවණින් සම්මර්ෂණය කරනකොට, අපි නුවණින් විමසලා බලනකොට අපිට පේනවා මේ ලෝකේ අපි ඉන්න මානසික මට්ටම තුල ඉඳලා මේ අපි සිද්ධ කරන්නට ඕනේ මේ මනෝභාවයෙන් නිදහස් වීම සඳහා අපි කල යුතු මානසික මෙහෙයුම කුමක්ද කියන කාරණාව අපිට මේ ඔස්සේ ඊටාම හොඳින් පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. පිටුතුනේ මේ මානසික මෙහෙයුම අපි අරගෙන යා යුත්තේ නිවැරදි මාවතක් ඔස්සේ. මේ මානසික මෙහෙයුම අපි කරන්නට ඕනේ අනුපූර්ව විදිහට.
අනුපූර්ව විදියට මේ මානසික මෙහෙයුම දියත් කරනකොට අපිට ඉස්සෙල්ලාම හම්බ වෙන්නේ අර ඕඝය කියපු තැන, එහෙමත් නැතිනම් ශුන්‍යෝගාම හිස් ගෙවල් ටික කියපු තැන එහෙම නෙමෙයි. අපිට ඉස්සෙල්ලම බේරෙන්න තියෙන තැන තමයි අර මහ ගෝර විස තියෙන සර්පය 4 දෙනෙක් කිව්වනේ. අන්න ඒ සර්පය 4 දෙනාගෙන් තමයි අපිට ඉස්සෙල්ලාම මිදෙන්න වෙන්නේ. ඒ කියන්නේ අපි මම මගේ කියලා මේ පුද්ගලයෙක් කියලා පෝෂණය කරන මේ කය කියන තැන අපිට ඉස්සෙල්ලාම යථාර්ථයේ වශයෙන් දකින්නට වෙනවා. එතකොට ඒකෙන් කියන්නේ මේ පිරිසුදු කරන්නට එපා. මේ කයට යම් මට්ටමකින් අප උපස්ථාන කරන්නට එපා කියලා එහෙම නෙමෙයි. ඒ ටික නොතිබුණොත් අපිට මේ ගමන යන්න පුළුවන් කමක් නැත්තේ නැහනේ. ඒ නිසා ඒ දේවල් පවත්වා ගන්නට ඕනේ. හැබැයි මේ කය මගේ කියලා ගත්තකම පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව මම මගේ කියලා උපාදාන වශයෙන් දැඩිව අල්ලගත්තකම දුරු කරගන්න ඕනේ. ඒ ගතිය දුරු කරගන්න නිකම්ම බෑ පින්නතුනේ. ඒ ගතිය දුරු කරගන්න නම් අපිට ඒ ගැන හොඳ නුවණකින් මානසිකාරයේ පවත්වන්නට ඕනේ. ඔබට මානසිකාරයේ පවත්වනකොට ඔබට හිතලා බලන්නට ඕනේ මේ කයේ කෙස් ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු හදවත් වකුගඩු අක්මා ආදී මේ විදිහේ කොටස් ටිකක් නේද තියෙන්නේ. මේ රළු මට්ටමේ තියෙන මේ කොටස් ටික මම නෙමෙයි නේද? පුද්ගලයෙක් නෙමෙයි නේද? කෙස්වල ස්වභාවය කියලා කියන්නේ හටගෙන නැතිව යන දෙයක් නේද? කෙස් කියන ධර්මය, ලොම් කියන දේ හටගෙන නැතිව යනවා. මේ කෙස් කියන දේ මගේ වෙච්ච දෙයක් හෝ තව කෙනෙකුගේ දෙයක් හෝ නෙමෙයි. කෙස්වල ස්වභාවය තමයි හටගෙන මේ කෙස්වල ස්වභාවය හටගෙන වැඩිවීමට පත්වන දෙයක්. ඒක පුද්ගලයෙක් විදිහට නෙමෙයි වැඩෙන්නේ. කන බොන ආහාරය නිසා වැඩෙන දෙයක්. එතකොට මේ කන බොන ආහාර නිසා වැඩෙන කෙස්වල ආත්ම දේවල් වැඩිලා නැහැ. මේක කෙස් ගහක් ගැලවිලා පැත්තකින් තියෙනකොට අපි ඒකට මම කියලා කියන්නේ නැහැ. ඒ වගේම ඒ කෙස් ගහක පුද්ගලයෙක් ජීවත් වෙනවා කියලා කියන්නේ නැහැ. එකින් එකට අරගෙන බලනකොට කෙස් කියලා කියන්නේ මමත්වයෙන් කියන්නට බැරි ආත්ම භවෙන් කියන්නට බැරි කොටසක්. ලොම් ටික අරගෙන බැලුවොත් ඒත් එහෙමයි. හැම වෙන් කරලා බැලුවොත් හැම මමද කියලා බැලුවොත් හැම මම නෙමෙයි. හැම කැලලක් කැඩිලා ගියා කියලා එතන මම ඉන්නවා කියන්නේ නැහනේ. එතකොට මේ හැම කියන එක මම නෙමෙයි. එතකොට නියපොතු ටික අපි බැලුවොත් එහෙම නියපොතු මම නෙමෙයි. නියපොත්තක් කපලා පැත්තකට දැම්මා කියලා එතන මගෙන් කොටසක් එහෙම නැතිනම් මම එතන ඉන්නවා කියලා කියන්නේ නැහැ. මමගෙන් කොටසක් එතන තියෙනවා කියන්නේ නැහැ. එතකොට අපිට මේ විදිහට අපි හොඳට සම්මර්ෂණය කරනවා. නැතිනම් මානසිකාරයේ පවත්නවා. කොටසින් කොටස අරගෙන මේකද මම. එතකොට මේ කොටස අයින් වුණාම මම ජීවත් වුණාද? එතකොට අපිට පේනවා නෑනේ මේ කොටස් ටිකක් පවතින තැනක මම කියලා අල්ලගත්තකම වැරදි. ඒකට පඨවි ධාතුව වැඩි කොටස් ටිකක්, ආපෝ ධාතුව වැඩි ලේ සරව කෙල සොටු ආදී මුත්‍රා ආදී මේ කොටස් තියෙනවානේ. මේ කොටස් ටික අරගෙන බලනවා මේ ආපෝ ධාතුව තමයි අදිමත්ව තියෙන්නේ. ඒකට අර ටික අරගෙන බලනවා පඨවි ධාතුව අදිමත්ව තිබුණා. ඊට පස්සේ මේ තේජෝ ධාතුව අදිමත්ව තියෙන දේවල් ටික අරගෙන ඒ කොටස් ටිකත් බලනවා. වායෝ ධාතුව අතපය දිගාරින්නට හේතු වන ආශ්වාස ප්‍රශ්වාස උද්ධංගම අදෝගම, එතකොට අංගමංගානුසාරී වාතය, කොට්ටාස වාතය, කුච්චිසය වාතය කියන මේ වාතය පිළිබඳවත් අපි හොඳට මෙනෙහි කරලා බලනවා. මේ වාතය පිළිබඳවත් මෙනෙහි කරලා බලනකොට අපිට පේනවා මේකෙත් ආත්මවත් බවක් ඇත්තේ නෑ නේද කියන එක. එතකොට මේ අනාත්මවත් සතර මහා ධාතුව කියලා දකින තැනින් තමයි අපේ මානසික මෙහෙයුම ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ භෞතිකව මේකට සලකන්නේ නැහැ කියන එක එහෙම නෙමෙයි මේ කිව්වේ. මේකෙන් කියන්නේ මානසික මෙහෙයුමක ආරම්භයක් පිළිබඳව. මනසින් මේක උපාදාන කරගෙන මම කරගෙන මගේ කරගෙන යන ගතිය අපි රළු මට්ටමින් ටිකක් තුනී කරලා දාලා ඒක සියුම් මට්ටමකටපත් කරගන්නවා. ඒ විදිහට සියුම් මට්ටමටපත් කරගන්නකොට තමයි පින්නතුනේ අපිට එතන අර කොටස් දෙකක් ලැබෙන්නේ. මොනවද කොටස් දෙක? සතර මහා ධාතු රූපයත් සතර මහා ධාතු රූපය කියන එකේ යථාර්ථය පේනකොට අපිට පේනවා මේක කොහොමද මම ආත්ම සංඥාවෙන් එතකොට ගත්තේ. එතකොට ආත්ම සංඥාවෙන් ගත්තේ කොහොමද කියලා අපි හොයාගෙන යනකොට මෙනෙහි කරනකොට අපිට පේනවා මෙතන තියෙන්නේ නාම ධර්මයක් සහ රූප ධර්මයක්. ඒ කියන්නේ නාම රූප ධර්මයක්. නාම රූප ධර්මයේ ඇති තැනක තමයි අපි මේක කෙනෙක් පුද්ගලයෙක් කියලා කල්පනා කරන්නේ. ඒකට නාම රූප ධර්මයේ තියෙන තැනක මේක කෙනෙක් පුද්ගලයෙක් කියලා අපි හිතනකොට මේක අපි යථාර්ථවාදීව මීට වැඩිය හොඳ ගවේෂණයක් කරන්නට ඕනේ කියලා පේනවා.
කියන්නේ දැන් අපි හිතමුකෝ අපි කරගෙන ගියපු සම්මර්ෂණයම පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව කියලානේ අපි මේක මෙනෙහි කළේ. අන්න ඒ සතර මහා ධාතු වශයෙන් මෙනෙහි කරපු දේ පිළිබඳව පින්නතුනේ අපි හොඳට නුවණින් සම්මර්ෂණය කරනවා. එහෙනම් කොහොමද මේ සතර මහා ධාතුව පිළිබඳව තියෙන්නේ අනාත්ම ධර්මයක් නම් අනාත්ම ධර්මය ආත්මයි කියලා පෙනුනේ කොහොමද කියලා. අනාත්ම ධර්මය ආත්මයි කියලා පෙනුනේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා පිළිබඳව කෙනෙක් පුද්ගලයෙක් දෙයක් කියලා අපිට පෙනුණු මෙන්න මේ බව නිසා නේ කියලා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධර්මතා ටික පිළිබඳව කෙනෙක් දෙයක් පුද්ගලයෙක් හැටියට පෙනුණු දේ නිසා. එතකොට ඒ ටික ගෙනාවේ කොහමද? රූපේ කොටසනේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කිව්වේ. එතකොට අපිට හම්බෙනවා තව ටිකක්. මේ ටික ගේන්න මේකට විතරක් රූපෙට විතරක් පුළුවන්කම තිබ්බේ නෑ. මෙතන තිබුණා මොනවද? වේදනාව විඳිනකම, සංඥාව හඳුනනකම, චේතනාව නැතිනම් සංස්කාරය හිතනකම සහ මෙතන තිබුණා දැනගන්නාකම කියලා ගති ටිකක්. මේ ගති ටික එකතු වුණ තැනක ප්‍රතිඵලය තමයි පින්නතුනේ අපිට දරුවා, අම්මා, තාත්තා කියලා අපිට ඇසුරු වෙන තැන්. එහෙම නැතිනම් වටිනවා නොවටිනවා කියලා අපි දකින තැන් මේ ස්කන්ධ ටිකේ ප්‍රතිඵලය. ඒ නිසා ඒකේනා උත්සාහවත් වෙනවා, ඒකේනා කටයුතු කරගෙන යනවා. මෙන්න මේ ටිකෙනුත් මිදෙන්නේ කොහොමද? මේ ටිකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා. මොකද මේ ටිකත් බොහොම දැඩි තැනක් හැටියට, සංකීර්ණ තැනක් හැටියට, අකුසලයන්ගෙන් ඇසුරු වෙන්න පුළුවන් තැනක් හැටියට එයා දකිනවා. ඒ කියන්නේ අර වදකිය පස් දිනකට හම්බුනොත් මරණයට හරි මරණ මාත්‍ර හරි දුකකටපත් වෙනවා කියලා දැක්කා වගේ එයාට පේනවා මේ ටිකට අහු වුණොත් ඉවරයි. අහු වෙනවා කියලා කිව්වේ මොකද්ද? මේක කෙනෙක් පුද්ගලයෙක් දෙයක් හැටියට මෙනෙහි කරනවා කියන එක. එතකොට කෙනෙක් පුද්ගලයෙක් දෙයක් හැටියට අපි උපාදානස්කන්ධ පංචකයම අල්ලගෙන තියනවා නම් අන්න අපිට ටිකක් මෙනෙහි කරලා බලන්න වෙනවා. මේ සතර මහා ධාතු රූපයේද කෙනා නැහැ. එහෙනම් මම විඳිනවා කියලා වේදනාව තියෙනවා. මේ වේදනාව කියන ගතියද මම වේදනාව කියන ගතියද කෙනා නෑ. ඒකත් කෙනා නෙමෙයි. ඒකත් පුද්ගලයා නෙමෙයි. එහෙනම් මේ හඳුනනකම තියෙනවා. එතකොට මේ හඳුනන සංඥාවද කෙනා කියලා කියන්නේ නෑ. සංඥාවක් නෙමෙයි කෙනා වෙන්නේ. එහෙනම් මේ හිතනකම තියෙනවා. හිතනකමද කෙනා නෑ. හිතනකමක් නෙමෙයි. එහෙනම් දැනගන්නකමද කෙනා නෑ. දැනගන්නකමක් නෙමෙයි. එතකොට මේ පහෙන් එකක්වත් කෙනා නෙමෙයි. හැබැයි මේ පහ නැතුව එහෙනම් කෙනා හම්බුණාද? නෑ. මේ පහ නැතුව කෙනා හම්බුනේත් නෑ. රූපේ නැතුව, වේදනාව නැතිව, සංඥාව නැතිව, සංස්කාරය නැතිව, විඥානය නැතිව කෙනෙක් හම්බ වුණේත් නෑ. එතකොට කෙනා නොවුණු ධර්මතා පහක් ඇති තැනක ඒ එකක් එකකුත් කෙනා නොවන කල, පහම කෙනක් නොවන කල අපිට මේ පහ පිළිබඳව ඇති වුණු වැරදි අදහස තමයි, වැරදි මානසිකාරය තමයි මේ කෙනෙක් මේ දෙයක් කියලා අල්ලගත්තකම. ඉතින් අපි මිදෙන්නට අවශ්‍ය කටයුතු කරනවා නම් පින්නතුනේ මේ දෙයක් කෙනෙක් කියලා දැකපු මේ මෝඩ ගතිය අපින් ඉවත් කරගන්න වෙනවා. එහෙනම් අපිට මේ ධර්මයන්ගේ හේතුඵල සම්බන්ධය පිළිබඳව, ඒ ධර්මයන් කොහොමද හටගත්තේ කියන එක ගැන අපිට හොඳින් මෙනෙහි කරලා බලන්නට වෙනවා. එහෙන් මෙනෙහි කරලා බලනකොට අපිට පේනවා රූපය ඇත්ත මොනවද? රූපයේ ඇත්ත අර කලින් මතක් කරපු විදිහටම කබලින්කාර ආහාරයෙන් ඇති වුණ දෙයක්. වේදනාවේ ඇත්ත මොකද්ද? වේදනාව කියන දේ ස්පර්ශය නිසා ඇති වෙන දෙයක්. ස්පර්ශය කියලා කිව්වේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියලා කියන ඇසත් නිසා, රූපයත් නිසා එතනට මනස යොමු වෙනවා. එතකොට එතන ඇති වෙනවා රූපය දැනගන්න විඥානන ලක්ෂණයක්. ඒකට කියනවා අපි චක්කු විඥානය කියලා. එතකොට ඇසයි රූපයයි, රූපය දැනගන්න චක්කු විඥානයයි කියන ඒ විඥානන ලක්ෂණයයි කියන මේ තුන් දෙනාගේ එකතුව වෙච්ච තැනක තමයි ස්පර්ශය කියලා කියන්නේ. මේ තුන් දෙනාගේ එකතුවට කියනවා ස්පර්ශය කියලා. එතකොට යම් තැනක ස්පර්ශය කියන ගතිය යෙදෙනවා නම් පිනතුනේ එතන කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි ඇහැට රූපය ආවා. ඇහැට රූපය ගැටුණා. ඇහැට ආධ්‍යාත්මික ඇහැට කියලා කියන්නේ මොකද්ද? චක්කු ප්‍රසාදයට. චක්ෂු ප්‍රසාදේ තවදුරටත් පැහැදිලි කරගත්තොත් මේ සතර මහා ධාතුවේ තියෙන උපවත් බව. අපි කිව්වොත් එහෙම දැන් කණ්ණාඩියකට බාහිර තියෙන ඡායා පතිත වෙනවනේ නේද? බාහිර තියෙන රූපවල ඡායා පතිත වෙනවා, ප්‍රතිබිම්බ පේනවා. අන්න ඒ වගේ මේ සතර මහා ධාතුවේ තියෙන ප්‍රතිබිම්බවය පතිත කරගන්න පුළුවන් උපවත් බවට තමයි චක්කු ප්‍රසාදය කියලා කියන තැන.
එතකොට අර එළියෙන් එන ආලෝකය නැතිනම් වර්ණ සටහන කියන එක ඒ ඇහැට පතිත වෙනවා. වර්ණ සටහන කියන එක චක්කු ප්‍රසාදයට පතිත වෙනකොට ඇහැට පතිත වෙනකොට වෙනතුනේ අන්න ඒ වෙලාවේදී මේ ඇහැට රූපය ගැටුණා කියලා කියන තැන. ඒකට කියනවා පින්නතුනේ සාසනික වචනයක්. ඒ තමයි පටිඝ සම්පස්සේ. පටිඝය කියන්නේ ගැටෙනවා කියන එකනේ. එතකොට මේ ගැටෙනවා කියන ගැටීම් සහගතව ස්පර්ශ වුණා. මොනවද ගැටුනේ? එළියෙන් ආපු දෙයක් ඇතුලේ තියෙන දෙයට ගැටුණා. මොකද්ද එළියෙන් ආවේ? වර්ණ සටහන. වර්ණ සටහන ගැටුනේ කොහෙටද? අර සතර මහා ධාතුව තුල තිබුණු උපවත් ඇහි ප්‍රසාදවත් ගතියට. එතකොට ප්‍රසාදය බිඳෙනවා. එළියේ තියෙන පහට ටික වැටෙනකොට ඇහි තියෙන චක්කු ප්‍රසාදයේ බිඳී යන බවකටපත් වෙනවා. අන්න එතකොට පින්නතුනේ දැන් සිද්ධ වන දේ තමයි මේ ඇහැට රූපේපත් උනාට ගැටුණට පස්සේ මේ රූපය දැන ගැනීම වශයෙන් ඇස පිළිබඳව හට ගන්නවා සිතක්. දැන ගැනීම වශයෙන් ඇති වෙන සිතක්. මේකට කියනවා චක්කු විඥාන සිත කියලා. එතකොට ඒ හිත දැනගන්න කම නැතිනම් ඒ හිතට ගැටෙන කම ඒකට කියනවා අදිවචන සම්පස්සේ කියලා. ඇහැට රූපය ගැටෙන එකට ටිකක් තද ගැටීමක් නිසා අපි ඒකට කියනවා පටිඝ සම්පස්ස කියලා. දැන් මේ හිතට ගැටෙන එක හිත කියන්නේ හරි සියුම් දෙයක්නේ. එතකොට මේ හිතට මේ ධර්මයන් ඇසුරු වෙන එක අරමුණු වෙන එකට කියනවා පින්නතුනි අදිවචන සම්පස්ස කියලා. දැන් ඔන්න ස්පර්ශය කියන ප්‍රධාන කාරණාව ඇතුලේ මේ තුන් දෙනෙක් ගැන කතා කරලා ඇහැයි රූපයයි හිතයි කියන තුන. ඒකට මේ තුන් දෙනා එකතු වුණ තැනක තමයි ස්පර්ශය කියලා කිව්වේ. ඒකට ස්පර්ශය කියන මේ එක ඇතුලේ ප්‍රධාන ස්පර්ශ දෙකක් තියෙනවා. එකක් මොකද්ද? ඇහැට රූපය ගැටුණුකම. අනිත් එක තමයි ඒකට හිත යොමු වුණකම. ඒකට අපි කිව්වා අදිවචන සම්පස්සය කියලා. එතකොට මෙන්න මේ අදිවචන සම්පස්සය නිසා පටිඝ සම්පස්සයත් කියන එක නිසා තමයි වේදනාව කියන දේ පෙනෙන්නේ. නැතිනම් පොදුවේ ස්පර්ශය නිසා වේදනාව කියලා කියනවා. ඇහැ නැති වුණොත්, රූපේ නැති වුණොත් කවදාවත් චක්කු විඥාණය උපදින්නේ නැහැ. තව විදිහකින් කිව්වොත් ඒ අදිවචන සම්පස්සේ පෙනීම සිද්ධ වෙන්නේ නැහැ අර පටිඝ සම්පස්සේ නැති වුණොත්. ඇහැ රූප දෙක තිබ්බත් වැඩක් නැහැ. එතනට යොමු වුණ හිත නැත්තම්, ඒ කියන්නේ අදිවචන සම්පස්සේ නැත්තම්. අදිවචන සම්පස්සේ නැත්තම් පටිඝය පෙනෙන්නේ නැහැ. පටිඝය නැත්තම් අදිවචන සම්පස්සේ පෙනෙන්නේ නැහැ. ඒ කියන්නේ රූපය නැතිනම් නාමකය පේන්නේ නැහැ. නාමකය නැතිනම් රූපකය පේන්නේ නැහැ. එතකොට රූපයේ තියෙන පටිඝ සම්පස්සේ පෙනෙන්නේ පින්නතුනි නාමය කියන දේ පනවන්න පුළුවන්කම තියෙන නිසා. ඒ කියන්නේ පටිඝ සම්පස්සය ප්‍රකටව පෙනෙන්නේ ඒ අදිවචන සම්පස්සේ පනවන්න පුළුවන්කම තියෙන නිසා. අදිවචන සම්පස්සේ එතනදී ප්‍රකටව පෙනෙන්නේ ඒ රූපකය පිළිබඳව රූපකයේ පැනවීම තියෙනකොට. ඒක බොහොම ගැඹුරු ධර්ම સિદ્ધාන්තයක් වෙනම පැහැදිලි කරගන්නට අවශ්‍ය. නමුත් කෙටියෙන් තමයි මේ කාරණාව එතනදී අපි පැහැදිලි කරන්නට යෙදුනේ. ඉතින් එතනදී හිතා ගන්නකෝ දැන් වේදනාව හටගත්තේ මෙන්න මේ ටික සිද්ධ වුණාට පස්සේ. ඒකට කියන අපි ස්පර්ශයෙන් තමයි වේදනාව ඇති වුනේ කියලා. ගැටුණ නිසා තමයි වේදනාව මේ ටික එකතු වුණ නිසා තමයි වේදනාවක් ඇති වුනේ. ඊට පස්සේ සංඥාව ඇති වෙන මොකක් නිසාද? ඒත් ස්පර්ශය නිසා. ස්පර්ශ වුණාට පස්සේ තමයි වේදනා සංඥා කියන ගති දෙකම ඇති වෙන්නේ. ඒ වගේම හිතනවා කියන එක තියෙන්නේ මොකක් නිසාද? ඒත් ස්පර්ශය නිසා. ස්පර්ශයේ ඇතිවීම තුළ ප්‍රතිඵල තුනක් ඇති වෙලා තියෙනවා. වේදනා සංඥා සංස්කාර කියන මේ ධර්මතා ටික. ඊට පස්සේ මේ අර රූපයත් මේ ධර්මතා ටිකත් කියන ටික නිසා නාම රූප ප්‍රත්‍යයෙන් විඥාණය කියන දේ පනවනවා. එතකොට මෙන්න මේ විදිහට මේ ස්කන්ධ ධර්මතා ටිකක පැවැත්මක් තියෙන්නේ කියලා එයාට පේනකොට එයාට පේනවා කබලින්කාර ආහාර ප්‍රත්‍ය නැති වෙලා යනකොට උපවත් බව නැති වෙලා යනවා. ඒ කියන්නේ ප්‍රසාද රූපේ නැති වෙලා යනවා. ඇහැ රූප දෙක නැති වෙනවා කියලා නේ කියන්නේ. ස්පර්ශය කියන දේ නැති වෙලා යනකොට ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව නැති වෙනවා. ඊට පස්සේ ඒ ස්පර්ශය නැති වෙනකොට සංඥා සංස්කාර දෙක නැති වෙලා යනවා. එතකොට මේ ධර්මයන්ගේ නැතිවීම කියන කාරණාව එකින් එකට සිද්ධ වෙන දෙයක්. එතකොට ඒක තියෙන දෙයක් නෙමෙයි. ඒකට කියනවා අපි හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා කියලා. එතකොට මේ ධර්මයන් හටගෙන නැති වෙනවා කියලා දකිනකොට පින්නතුනේ හටගෙන නැතිව යන ධර්මයන් පිළිබඳව අම්මා තාත්තා දුව පුතා කියලා මෙනෙහි කරන්න යන්නේ
නෑ. වැරදි විදිහට යෙදෙන දැකීම, වැරදි විදිහට යොදන මානසිකාරය එතන යෙදෙන්නේ නැහැ. එතකොට යෙදෙන්නේ නැති වෙනකොට ඔහුට පුළුවන්කම තියෙනවා ඒ විදිහට මෙනෙහි කරනකොට ඔහුට අර වදකියෝ පස් දෙනාගෙන් මිදිලා පැනලා යන්න පුළුවන්කම තියෙනවා. නැතිනම් ඒ ස්කන්ධ පංචකයට හසු වෙන්නේ නෑ. උපාදානස්කන්ධ පංචකයට හසු නොවි යන්න පුළුවන්කම තියෙනවා. එහෙම පැනලා යනකොට ඔහුට ආරංචි වෙනවා 6 වෙනි වදකයා ගැන නන්දි රාගය කියප එක. නන්දි රාගය කියලා කියන්නේ ඇලීම කියන දේ. දැන් 6 වෙනි වදකයාටත් හසු වෙන්නේ නැති වෙන්න ඔහු පැනලා යනවා. දැන් නන්දි රාගයේ යෙදෙන්නේ හැම වෙලාවකදීම නිකම්ම නෙමෙයි. නන්දි රාගය කියන එක අර සතුටු වෙන කමත් එක්ක ඒ තැන පිහිටා සිටින්න පුළුවන්කම හදලා දෙනවා. ඒකට හසු වුණත් නැසීම සහ විනාශය විතරයි. ඒ නිසා වදකයෝ පස් දෙනාගෙනුත් මිදිලා ඔහු දුවගෙන යනකොට 6 වෙනි වදකියගෙනුත් මිදිලා අර හිස් ගමට පැමිණෙන්නේ. හිස් ගමට පැමිණෙනකොට අර ශුන්‍ය වූවක් මල්ලනවා, හිස් වූ දෙයක් මල්ලනවා. ඒ වගේ එයා සම්මර්ෂණය කරලා බලනවා මෙනෙහි කරන කෙනා මේ මානසික මෙහෙයුමේ නිරත වෙන කෙනා මෙනෙහි කරලා බලනකොට එයාට පේනවා ඇහැ හිස් දෙයක්, කන හිස් දෙයක්, නාසය දිව කය මන හිස් ධර්මයෝ හැටියට පේනවා. ඇයි? මේවා ඇතුලේ පුද්ගල බවල් තිබ්බේ නැහැ. අම්මා තාත්තා ඇහැ ඇතුලේ තිබ්බේ නැහැ. අම්මා තාත්තා කන ඇතුලේ තිබ්බේ නැහැ. නාසය දිව කය ඇතුලේ තිබුණේ නැහැ. කැමැති අකමැති දේවල් මේ වාස්සේ තිබුණේ නැහැ. ඇහැට පුළුවන්කම තිබුණේ පාට ටිකක් ගැටෙන එක ග්‍රහණය කරගන්නකම විතරයි. එතකොට ඇහැ දන්නේ නැහැ ගැටුනේ මොකද්ද කියලා. ඒක කෙනෙක්ද පුද්ගලයෙක්ද අම්මද තාත්තද දෙයක්ද කියන එක පිළිබඳව ඇහැ දන්නේ නැහැ. එතකොට කන දන්නේ නැහැ මේක හොඳ සද්දයක්ද නරක සද්දයක්ද කියලා. ඒක සද්ද මාත්‍රයක් විතරයි. හරියට නොදන්නා භාෂාවකින් කියන දෙයක් අහගෙන හිටියා වගේ. මේ විදිහට එයාට ආධ්‍යාත්මික ආයතන ටික හිස් වූ දෙයක් හැටියට හම්බ වෙනවා. හම්බෙනකොට එයාට දැනගන්න ලැබෙනවා ගම්පහරන හොරුන්ගේ කතාව. ඒ කියන්නේ බාහිර ආයතන මේකට ගැටෙනවා කියලා. බාහිර ආයතන ටික ගැටීමෙන් පස්සේ එතනත් පිහිටා සිටින්නේ නැතුව එතනිනුත් පැනලා යනවා. මොකද ඒක හම්බුණත් එයා ඉන්නේ දුක් ඇති තැනක. මෙන්න මේ විදිහට එයා පැනලා යනකොට එයා අර ඕගය හම්බෙලා ඕගය තරණය කරන්නට අවශ්‍ය දර්ශනය ගොඩනගාගෙන ඉවරයි. එතකොට එයාට හම්බෙනවා ලෝකෝත්තර මාර්ගය නැමැති ඒ උතුම් දර්ශනය. ඒ තමයි පසුර සකස් කර ගැනීම. ඒ මාර්ගයේ ගමන් කරන කෙනාට නැතිනම් ඒ පසුරෙන් ගමන් කරපු කෙනාට එතරට ගියා වගේ මේ ලෝකෙන් මිදිලා එතරට පත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ සූත්‍රයේ ඊටාම ගැඹුරු අර්ථ තියෙන බොහොම ගැඹුරින් මේ උදාහරණය පැහැදිලි කරන්නට පුළුවන් ඊටාම වටින සූත්‍ර දේශනාවක්. ඉතින් පින්නතුනේ මේ කාරණා ටික මේ කාල වේලාවත් එක්ක ඔබට සිහිපත් කළේ කොහොමද අපි මේ දේවල් වලින් මිදෙන්නේ? කොහොමද අපි මේ දේවල් වලින් දර්ශනය මිදීම සඳහා දර්ශනයක් දියුණු කරන්න කියන එකට. ඉතින් ඒකෙදි මූලික ලෙස අපි අදහස් යොමු කළේ කොහොමද ඔබ ඉන්න තැන ඉඳලා මේ කාරණාව පටන් ගන්න කියන එක ගැන. ඒ නිසා ඔබ අප්‍රමාදී වෙන්න. මේ ඉන්න තැන ඉඳලා පටන් අරගෙන කොහොම හරි මේක ඉදිරියට තල්ලු කරගෙන යන්නේ අපි කරගන්නට අවශ්‍යයි. ඒ නිසා මේ සතර මහා ධාතු කය පිළිබඳව මෙනෙහි කරන තැනින් හරි මේක මම කියලා ගත්තකම ආත්මයක් කියලා ගත්තකමෙන් ඔබේ හිත නිදහස් කරගන්න තැනින් හරි ඔබ උත්සාහවත් වෙන්න. ඒ උත්සාහය තමයි පින්නතුනි ධර්ම මාර්ගයක් තුළ ප්‍රතිපදාවක් තුළ ගමන් කරන කෙනෙකුට වටිනාම දේ. ඔහු විසින් කළ යුතුම දේ ඒක. ඒ නිසා ඔබ ඒ ක්‍රියාව සඳහා ඒ කටයුත්ත සඳහා අප්‍රමාදී වන්නට කියලා ඔබට බොහෝම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. හැමදිනම උතුම් ධර්ම ශ්‍රවණය කරගෙන යෝනිසෝ මනසිකාර්යය පවත්තලා වටිනා කුසලයක් සිද්ධ කරගත්තා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයෝ අපි අනුමෝදන් කළ යුතුයිට අනුමෝදන් කරනවා. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උතුම් කුසලය අපි අනුමෝදන් කරනවා සියලු දෙවියන්ට උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලයේ හේතු වේවා කියන අදහසින් ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඒ වගේම මේ සීල කුසල ශක්තිය මේගේ ඥාතීන්ටත් අපි අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.
ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිරු දිනාටත් ඔබට මේ උතුම් ධර්මලාභය ලබා දෙන්නට කටයුතු කළ හිරු මාධ්‍යාලයේ සභාපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සියලුම පින්වත් පිරිසටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ පිණසම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැම දිනාම පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා